මේ ආදරණීය කතාවේ පළමු කොටස් වල ලින්ක් මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා. ඔයගොල්ලෝ තාමත් බැලුවේ නැත්නම් ඒ ලින්ක් වලින් ඔයගොල්ලන්ට පුළුවන් මේ කතාවේ පළවෙනි කොටස නරඹන්න. යදීර ප්‍රශ්න අහලා බැරිම තැන ඇහුවේ හිතට වද දුන්න ප්‍රශ්නයක්. විතරක් කියන්නේ වචන කතා කරන්න බැරි ගොළු කෙනෙක් නිසාදෝ කියලා හිත කියද්දී යදීර එහෙම ඇහුවේ කතා කරලා බැරිම තැන. හැබැයි ඒ අහපු විදියට නම් අභිඥගේ මුවින් සද්දෙන් පුංචි හිනාවක් එළියට පනිනකොට යදීරට දැනුනේ කේන්තියක්. මේ හලෝ ඔයා බයිට් කරන්න වෙන කෙනෙක් හොයාගන්න. ආයෙ මට මොනවත් එවන්න තියාගන්න එපා. මල විකාරයක් වුණා මේක. බැනගෙන ගිහින් යදීර කෝල් එක කට් කරේ මොනවත්ම කතා කරේ නැති තරහට. හිනා වුණ එකේ තරහටයි. පුපුර ඉන්නකොට ෆෝන් එකට කෙටි පණිවිඩයක් ආවා. පුපුරන්න එපා ඔහොම. ඉක්මනටම තමුසේ නාකි වුණාම මට නිපාඩු. ඒ මැසේජ් එකට යදීරගේ කේන්තිය ඇවිස්සුණා එකපාරම. ඇයි ඔයාට තියෙන ප්‍රශ්නේ මොකද්ද? මම වයසට ගියා කියලා. මට වයසක ඇන්ටි කෙනෙක් මැරි කරන්න බෑ. විකාර ඔය ජෝක් කරන්න වෙන කවුරු හරි හොයාගන්න. ආයේ කේ කාතේ මොනවත් එවන්න තියාගන්න එපා. ගිනි තියෙනවා මං. තමුසෙට මොංගල්ද මෙච්චර කට්ට කාලා ජෝක් කරන්න මට පිස්සු කියලා හිතුවද? ඒ මැසේජ් එක කියවද්දි නම් යදීරට තරහ අස්සෙන් අමුතු සතුටක් දැනුණා. ඒත් යදීර මොනවත්ම රිප්ලයි කරේ නැතුව නිකන් හිටියා. තමුසගේ ඔළුවේ කොහොමත් මැටි තියෙන්නේ කියලා දන්නවා. ඒත් මේක දැනගන්නවා. මං තමුසෙට කවදාවත් බොරුවක් කරේ නැහැ. කරන්නෙත් නැහැ. මං ආදරයට බොරු කරන්නෙත් නැහැ. තමුසෙට ඔච්චර සැකනම් මම ඉන්නද? හෙටම හොයි. ඒකට නම් යදීරගේ හුස්මත් නතර වුණා වගේ. ආයෙ යදීර මැසේජ් කළේ මොකද්ද කියලා. ආත්තම්මට කියනවා හෙට තමුසගේ බ්‍රෝයි පේන්න එනවා කියලා. තමුසේ වෙයිල්ලයින් යන්න. පිස්සුද? විකාර කියවන්න එපා. ඔයා කවුද කියලාවත් දන්නේ නෑ මමත්. නෑ ඉතින් තමුසෙට සැකයිනේ. මෙච්චර නැහිගෙන ආදරය කරනකොටත් හෙට අම්මලත් එක්කම එන්නම්. මගුල තීන්දු කරගෙනම යන්න. එහෙම කරන්නේ කොහොමද? මං ඔයාව දැකලවත් නෑ. දන්නෙත් නෑ. ඔක්කොටම කලින් ඔයා මගේ ඉස්සරහට එන්න. එතකන් ආයෙ මට කෝල් කරන්න එපා. මැසේජ් කරන්නත් එපා. මල් එවන්නත් එපා. ඒකත් එහෙමද? එහෙනම් අර ටුටුවත් පන්නනවා ගෙදරින්. ඒ මොකටද? මොකටද අහන්නේ? ඌවත් මම නෙව්වේ. මල් එපා නම් ඌත් එපානේ. එතකොට නම් යදීරගේ ඇස්වල කඳුළු පිරුණා. යදීරට මුල්ම තෑග්ග විදියට හම්බුණ ටුටු දැන් ලොකුයි ටිකක්. යදීර මාරම ආදරේ බලු පැටියට. එයාව යවන්න තියා හිතන්නවත් බෑ. ඇස් වලින් හොගාලා කඳුළු වැක්කිරිද්දී යදීර ෆෝන් එක පැත්තකින් දාලා මුණින් තලා වෙලා පෙරළුනේ කොට්ටෙට මූණ ඔබාන. ආයෙ මැසේජ් එන සද්දේ ඇහුණත් එකකටවත් රිප්ලයි කරේ නැහැ. ෆෝන් එකත් ඕෆ් කරලම දැම්ම යදීර. ආයෙම පහුවදා මල්ලෙවල තිබුණත් යදීර දොර ඇරියේ නැහැ. අභිඥා ඔන්ලයින් ඕඩර් දුන්න ඒවා රිටර්න් වෙද්දී අභිඥා නම් කේන්තියෙන් හිටියේ. මේ කෙල්ලගේ පුදුම හිතුවක්කාරකමක්. දවස් දෙකක් ගෙවිලා ගිය තැන යදීර ෆෝන් එක ඕෆ් කරගෙනම ඉද්දී අභිඥාට කරන්න දෙයක් තිබ්බේ නැහැ. අභිඥාට ගෙදරින් යන්න විදියක් නැති නිසා යොමාල්ව යවලා විස්තරේ හොයාගත්තා. යදීර ප්‍රශ්නයක් නැතුව ඉන්නවා කියලා යොමාල්ගේ මාර්ගයෙන් දැනගත්ත නිසා අභිඥා ඉවසගෙන හිටියා. යදීර ඒ දවස් දෙක ගෙව්වේ හිතට මහා බරක් දැනෙති. කොහොම වුණත් හැංගි ආදරය කරන කෙනා ඉස්සරහට එනකන් ආයෙ ෆෝන් එකවත් ඔන් කරන්නේ නැහැ. එවන කිසි දෙයක් බාරගන්නේ නැහැ කියන දැඩි තීරණයක යදීර හිටියා. ගෙදරින් එළියට පැන ගන්න පුළුවන් වුණු ගමන් අභිඥා කරේ යදීරව හොයන් ගිය එක.
සතියන්තයේ දවසක් නිසා යදීර හිටියේ කෝස් එක කරන ආයතනයේ ඉදිරිපස බස් නැවතුම් පොලේ නැවතිලා. එක පාරම තමන් ඉස්සරහා නවත්තපු වාහනේ දැක්කම යදීර ගැස්සුණා. ඒකෙන් බැහැලා තමන් දිහාවට එන අභිඥව දැක්කම කෙල්ල පිඩකුත් කිලෙද්දි යදීර පස්සෙන් පස්සෙට ගියේ හිතා ගන්න බැරි තරම්ම බය වෙලා. එදා වගේම යදීර දුවන්න ගියත් ඊට කලින් අභිඥ ඒ අත අල්ලගත්තා. අතාරිනවා මාව. අතාරිනවා. නැත්තම් මං කෑ ගහනවා. යදීර අඬාම කිව්වත් අභිඥ නෙවෙයි අත ඇතහැරියේ. පොඩ්ඩක් කියන දේ අහනවා. යදීර දඟලද්දි වටපිට මිනිස්සුયો බලද්දි අභිඥට කේන්ති ගියත් ඉවසන් හිටියා. ඇයි මෙහෙම කරන්නේ යා? මං එදා කරපු දෙයට පන්න පලිගන්නේ. ඒ වීඩියෝ එක නිසා ඔයාට විතරක් නෙමෙයි මටත් ප්‍රශ්න ආවා. අදටත් මම account එක deactivate කරලා තියෙන්නේ. මෙච්චර පලිගන්න තරම් දෙයක් උනේ නෑනේ. මට නිදහසේ ඉන්න දෙන්න. මගේ අත අතාරින්න. සැරයක් කිව්වම අතාරිනවා. මේ අහනවා යදීරා. අභිඥ හොඳ හුස්මක් අරන් බොහොම සංසුන් වෙලා කියන්න ගියත් යදීර අභිඥගේ අත සූරල දාලා ඒ අතින් කොහොම හරි තමන්ගේ අත මුදව ගත්තා. අත මිදුන ඇහිල්ලෙම යදීර දුවගෙන ගියේ පිටිපස්ස බල. දන්නේම නැතුව යදීර පාරට අඩියක් තියද්දි දැක්කේ ඈතින් වේගෙන් එන වෑන් රථයක්. ඒ වෙනකොටත් යදීර හිටියේ පාරේ මන්තිහිරුවක. යදි ඔතනින් අයින් වෙනවා. අභිඥ කෑ ගහන් යද්දිම වෑන් එකත් හෝන් කරගෙන එද්දි යදීර එක තැන ගල් ගැහුණ බයටම. ඈතින් තමන් දිහාට වේගෙන් එන වෑන් රථය දකිද්දි දෙපා අප්‍රාණිකව යද්දි යදීර කරේ ඇස් පියාගත් එක. තවත් තප්පර ගණනාවක් යනකොට වේගෙන් අඩියට දෙකට එතෙන්ට දුවගෙන ආපු අභිඥ යදීරව ඇදලා පාරෙන් මෙහාට ගත්තේ අභිඥ ගිය වේගෙට පාලනයක් නැතුව කැරකිලා වගේ යද්දි ඒත් එක්කම එතනින් පාස් වෙලා ගිය අබලන් වෑන් රථේ පැති කණ්ණාඩියෙන් එළියට පැනලා තිබ්බ නට් එකකට අභිඥගේ බාහුව පහලින් ගැඹුරට කැපීගෙන යද්දි ඒ ඇරෙන්න වෙන කිසිම ආපදාවක් දෙන්නටම නොවෙද්දි අභිඥ අඩියට දෙකට දුවන් ගියේ පාරෙන් ඉවතට ඇදලා දැම්ම පාරට විසිලා ගිහින් පාරායිනේ බිම වැටිලින්න යදීර ගාවට. උපරිමේටම බය වෙලා ඉන්න යදීරට නැගිට ගන්න තරම්වත් කකුල් පන නැති වෙද්දි එහෙමම ඉඳගෙන හිටියේ ඇස් වලින් කඳුළු බේරෙනකොට. එතනට ආපු අභිඥ යදීරව නැගිට්ටවලා එහෙම්ම අරගෙන පපුවට හිර කරගත්තේ පපුව වේගෙන්ම ගැහෙනකොට. එවෙලේ බය වුණ තරම් කියන්න තේරෙන්නේ නැහැ අභිඥට. ඇස් ඉස්සරහම යදීර හැප්පෙන්න ගියේ තමන්ගේ මෝඩ වැඩ නිසා කියලා හිතෙද්දි අභිඥට තමන් ගැනම කේන්තියක් ආවා. වේගෙන් ගැහෙන පපුවේ ගැස්ම යදීරටත් ඇහෙද්දි ඒ පපුව ආස්සේ ජීවිතේ කිසිම දවසක අත්නොවිඳි රැකවරණයක් ලැබෙද්දි යදීර හිටියේ නිසල්මනේ. තවත් මොහොතකින් තමන්ගේ බාහුව ආස්සේ හිර වෙලා හිටපු යදීරව මෑත් කරපු අභිඥ යදීරගේ උරහිස් දෙකෙන් අල්ලලා කලබලෙන් බැලුවේ යදීරට තුවාල වෙලාද කියලා. ඇස් වලින් කඳුළු වැක්කිරෙද්දි යදීර බලන් හිටියේ අභිඥගේ ඒ කලබලකාරී ඇස් දිහා. යදීරගේ අතපය හරව කලබලින් අභිඥ බැලුවා. බිම වැටෙද්දි යදීරගේ වැලමිට ගාව වුණු තුවාලයක් දැකලා කලබල වුණු අභිඥ යදීරව එක්කන් ගිහින් කායකේ පැසෙන්ජර් සීට් එකේ වාඩි කරේ කලබලෙන්. යදීර තෝන්තුවෙන් වගේ අභිඥ දිහා බලන් හිටියේ. තවත් මොහොතකින් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් ගාව නතර කරපු අභිඥ එයා පැත්තෙන් ඇවිත් දොර ඇරලා යදීරට ඇස් වලින් කිව්වේ බහින්න කියලා. අභිඥගේ දකුණු අතේ තුවාලෙන් ලේ ගිහින් තිබ්බත් අභිඥ ඇදලා හිටපු කළු පාට අද්දිගේ ෂර්ට් එක නිසා ඒක පේන්නේ නැහැ. යදීරට බේත් දහනකම් අභිඥ හෙල්ලුනේවත් නැහැ එතනින්. අභිඥගේ ඒ ඇසිරීම හැම එකක්ම යදීරව පුදුම කරලා තිබ්බේ. බෙහෙත් දාලා ඉවර වෙලා
යදීරව වාහනෙන් ඉඳවලා අභිඥ ආයම වාහනේ අරන් ගියේ පාරෙන් එහා පැත්තේ තිබ්බ ෆාමසියකට. යදීරගේ වැලමිටියේ තුවාලෙට වෛද්‍යවරයා නිර්දේශ කරපු බෙහෙත් ටික අරන් යදීරගේ ඔඩොක්කුවට දානකොට යදීරගේ ඇස් ගැස්සුනේ අභිඥගේ පිටියත්ල දිගේ ගලන් ගිහින් තිබ්බ ලේ පාර දැක්කම. මේ ලේ යදීරට කලබලයට අභිඥගේ අත ඇල්ලුණා. උවමනාවෙන්ම බලනකොටයි යදීර දැක්කේ අභිඥගේ දකුණු පස බාහුව කැපිලා ගිහින් තියෙන ඒ එතනින් එන ලේ වලින් තෙත් වෙලා තියෙන විදිය. අනේ මේකට බෙහෙත් දාන් යමු. දෙයනේ ගොඩක් තුගාල වෙලා. ඒත් ඇත ඇදලා ගත්ත අභිඥ වාහනේ අනිත් පැත්තෙන් ඇවිල්ලා ගොඩ වුණේ රියදුරු වසුනට. එන ගමන් දෙතුන් පාරක්ම කිව්වත් බෙහෙත් දාමු කියලා අභිඥ කතා නැතිවම වාහනේ ඇවිත් නතර කරේ යදිරගේ ගේ ඉස්සරහා. ප්ලීස් ඕකට බෙහෙත් දාගන්න. බහින්න දොරට අත තියලා යදීර කියද්දී අභිඥ බැලුවේ නැහැ. තමුසේ ආයේ දුවන්න තියාගන්න එපා. මාව දැක්ක ගමන්. ආයේ මගෙන් කරදරයක් නැහැ. ඒ හැමදේම ඉවරයි. බහිනවා. සැරෙන් මෙහෙම කිව්වම යදීර හුස්මක් කෙලලා වාහනේ දොර ඇරලා බහින්න කකුලක් තියලා ආයෙම හැරුණා. කරපු උදව්වලට තැන්ක් යූ ගොඩක්. එදා මම අතින් වුණු දෙයට සෝරි. බෙහෙත් දාගන්න තුවාලෙට. එහෙම කියපු යදීර බැහැලා දොර වහන තප්පරේට අභිඥ වේගෙන් වාහනේ ඉස්සරහට අරගෙනත් ඉවරයි. එහෙමම ගෙදර ගියාම අභිඥ හිටියේ පිස්සුවෙන් වගේ. Taman නිසා ඇස් ඉස්සරහම යදීර හැප්පෙන්න ගිය එක මැවි පේනවා. තව තප්පරයක් මිස් වුණා නම් වෙන දේ ගැන හිතන්නත් බයයි. අත් දෙකෙන්ම කොණ්ඩේ ඇද ගන්න ගමන් අභිඥ කාමරේ එහාට මෙහාට ඇවිත්තා. මං කරපු වැඩේ නිසා ඔයා මාව දකිද්දිත් තාම බයයි. දින ගෙවිලා ගියා. යදීරට අභිඥගේ කලබලකාරී ඇස් අහේතුකවම මතක් වෙනවා. Tamanට කරදරයක්ද කියලා ඒ ඇස් කලබල වුණු තරම ඕනවට වැඩි කියලා හිතෙනවා. බෙහෙත් දානකොට පොඩි බබෙක්ව එක්කන් ගියා වගේ උපදෙස් දුන්නු විදිය මතක් වෙනවා. ඒ සේරටම වඩා එවලේ අභිඥගේ පපුවට මැදි වෙලා ගිය මොහොත දැනෙනවා. ඒ උණුහුම පවා දැනෙනවා වගේ. ඒ පපුවෙන් ආපු විලවුම් සුගඳ යදීර හඳුනනවා. එදා Tamanව බලෙන් උස්සන් යද්දි දැනුණ අභිඥගේ සුවඳට වෛර කරා. ඒත් එදා ඒ පපුවෙන් දැනුණු ආරක්ෂාව එක්ක ඒ සුවඳට ආකර්ෂණය වෙලා වගේ හිතත් එක්කම ඒ පපුව වේගෙන් ගැහුණු හැටි අමතක වෙන්නෙම නැහැ. කාලය ගෙවිලා ගියා. යදීරට ආයෙම මල්වත් පණිවිඩයක්වත් ආවේ නැහැ. නාඳුනන අමුත්තගේ. ඒ නාඳුනන අමුත්ත හිතේ හිස්තනක් ඉතිරි කරලා යන්න ගිහින් වගේ. හැබැයි යදීරට අභිඥව මතක් වෙනවා. අභිඥ ගැන නරකම විතරක් හිතපු හිත දැන් අභිඥගේ හොඳ හොයනවා. අද තව ටිකෙන් මන් නිසා ෂිට්. නෑ මේක හරියන්නේ නැහැ. කවදාවත් හරියන්නේ නැහැ. ඔයා මට කවදාවත්ම කැමති වෙන්නේ නැහැ. මං දකිද්දිත් බය වෙන තරම. ඉතින් ආදරය කරන එක හීනයක්ම තමයි. කමක් නැහැ. මේක දුරදිග ගියේ නැහැ. මේක මෙතනින්ම නතර කරලා දානවා. ඔව්. මම තමුසෙව අමතක කරනවා. රැයක් එළියුනේ නිදි වර්ජිතව. අභිඥ තීරණයක් ගත්තා. ඒ යදීරව අමතක කරන්න. යදීරගේ හැසිරීමත් එක්ක අභිඥට තේරුණේ මෙච්චර කල් හැංගිලා ආදරය කරේ කියලා තමන් වග දැනගත්තම යදීර තවත් බය වෙනවා කියලා විතරයි. කාලය ගෙවිලා ගියා. යදීරට අභිඥව මතක් වෙන්න පටන් ගත්තා. මොන වුණත් එදා තමන්ව ගෙදරට අරන් ගිය වෙලේ කරදරයක් කරන්න පුළුවන්කම තිබ්බත් එහෙම නොකරපු එක ගැන හොඳ හිතුවා. තමන් අභිඥ ගැන හිතන් හිටපු විදිය වැරදි කියලා හිත කියන්න පටන් ගත්තා. පාළුවෙන් ජීවිතේ ගෙවිලා ගිය මාස ගාණක්ම දවසක් අහම්බෙන්
අභිද්නව පාරෙදි මුණ ගැහිද්දී යදිරගේ මූණේ හිනාවක් ඇඳුම ඉබේමයි. ඒත් අභින්න තමන්ව දැකලත් නොදැක්ක වගේ යද්දි නම් යදිරගේ හිත ගොඩක්ම රිදුනා. අභින්න කොච්චර උත්සාහ කරත් බැරි වුණා යදිරව අමතක කරන්න. අභින්න බලෙන්ම ආදිත්‍යගේ සිම් එකත් අරගත්තේ රණ්ඩු කරලා. හැමදේම ඉවරයි කියලා අභින්න අවසාන තීරණයක් ගත්තත් ආයෙම ආදිත්‍ය යදිරට කතා කරයි කියලා සැකේට සිම් එක තියාගත්තා. කොච්චර රණ්ඩු කරත් ආදිත්‍යට සිම් එක හම්බ වුණේ නැහැ ආයේ. අභින්න ආයෙම පිස්සු නටන්න ගනිද්දි ගෙදර ඉන්න කාලේ අඩු වුණා. ආදිත්‍ය කොච්චර කිව්වත් යදීර එක්ක කතා කරන්න කියලා අභින්න ඇහුවේ නැහැ. ආදිත්‍ය එක්කත් රණ්ඩු වෙලා එදා ගෙදරින් ගිය අභින්න එදා යදීරව එක්කරගෙන ආපු ගෙදරට වෙලා හිටියේ. හොරෙන්ම ගිහිල්ලා යදීරව බලලෙනවා. ඊට පස්සේ බොනවා. එක්කගේම අනිත් පැත්ත පෙරලනවා. පිස්සෙක් වගේ ඒ ටිකේ හිටියේ අභින්න. යොමාල් මේ දේවල් ආදිත්‍ය එක්ක කියද්දී ආදිත්‍ය තීරණයක් ගත්තා. මොනවද කරන්න කියලා කල්පනා කරද්දී මතක් වුණේ එදා අභින්න ඇක්සිඩන්ට් වුණු වෙලේ මල් දෙන්න ඇඩ්‍රස් එක Tamanට දුන්න කියලා. දෙවරක් නොහිතම ආදිත්‍ය ගියේ යදීරව හොයාගෙන. යදීරව හම්බ වෙලා කුරක් නෑරම විස්තරේ කියද්දී යදීර අහන් හිටියේ ෂොක් වෙලා. එක පාරම හිතාගන්න බැරි වුණොත් සාක්ෂි එක්කම හැමදේම පෙන්නද්දී යදීර හිටියේ මොනවත් හිතාගන්න බැරුව. මට තේරෙනවා ඔයා එයා එක කේන්තියෙන් ඉන්නව ඇත්තේ. ඒත් එයා ඒ වෙලාවකට වැඩිය හිතන්නේ නැහැ. ඒ කරන දේවල් ගැන. එදා ඔයාව ගෙදර එක්කන් ගිහින් තියන්නේ බය කරන්න හිතාගෙන. එයා වෙලාවකට පොඩි එකෙක් වගේ. මට 100% ෂුවර්. මගේ අයියා කවදාවත් කෙල්ලෙක්ට වැරද්දක් කරන්නේ නැහැ. මොකද එයාටත් නංගි කෙනෙක් ඉන්නවා. ඔයා මේකත් බලන්න. මම දෙවි පරදුවර තියලා එයාගේ ඩයිරිය ඉස්සුවේ. ඒක වැරදි වැඩක් තමයි. ඒත් ඔයා මේක කියවන්න ඕනේ. එහෙම කියලා යදීරගේ අතින් අභිද්නගේ ඩයිරි එක තිබ්බම යදීර හිමිහිට පෙරළුවේ ආදිත්‍යගේ පෙන්නපු පිටුව. ඒ එදා Taman නවන්හලේ අභිද්න හම්බුණු දවස. කොච්චි කරල වගේ ඒ වුණාට කියුට් පාටයි. සෑහෙන ගේමක් දීලා වීඩියෝ එක අයින් කරා. වර්චස් වෙන්න කලින් දැන් නම් අර මෝඩ කෙල්ල හම්බ වුණොත් කනට ගහන්න හිතෙනවා. චික් හම්බ වෙයිනේ කවදා හරි. කනට ගහන්න හිටියට ඒ කෙල්ල මගේ කනට ගහලා වගේ දැන්නා. අද දවසේ නම් මාරයි. මම මොනවද කරේ කියලා මංවත් දන්නේ නැහැ. ඒත් හිතේ පොඩි තරහක්වත් නැහැ. ඒක හරිම පුදුමයි. හැම තිස්සෙම යාව මතක් වෙන්නේ ඇයි? යදී ඔයා මාව පිස්සෙක් කරලා. මං හිතන්නේ මං දුන්නු හොඳම දේ. එයාව මගේ ළඟට ගන්නකම් ටුටු එයාගේ තනි මකාවේ. ආයේ ඌ මගේ කෙල්ල දිහා ඇහැක් කරලා බලන්න නැති වෙන්නම සැලකුවා. යදි තමුසු වෙන එකෙක් දිහා බලනවටවත් මං කැමති නෑ. හොඳම දේ ඒක. එයාගෙන් ඈත් වෙන එක. අද තව තප්පරයක් පරක් වුණා නම් වෙන දේ ගැන හිතනකොටත් පපුව හිර වෙනවා වගේ. එයා තාමත් මන් දකිද්දි බය වෙන තරමට ආදරය කරන එක හීනයක්ම වේවි. සතුටින් ඉන්නේ යදී. මම ආදරය කරන්නම් ඈතින් ඉඳා. පපුවට දැනුණු දේවල් අකුරු කරන්න බෑ. වෙලාවකට පපුව ඇතුලෙන් පිච්චෙනවා වගේ. එතනින් එහාට කිසිම දෙයක් ලියවිලා නොතිබෙද්දි යදීර එකි ගගහ ඇඬුවා. ඒ ඩයිරියත් පපුවට තුරුළු කරා. අනේ යා මෙච්චර ආදරය කරලාද දෙයියනේ? ආදරය කරලා. ලෝභ හිතෙන තරමට මගේ බూరు අයියා ඔයාට ආදරය කරලා. දැන් මට කියන්න. ඔයා කැමතිද එයාට? දෙවරක් නොහිතම යදීර හිස වැනුවේ ඒ ආදරේ දැනටමත් හදවතට දැනිලා නිසා. එහෙනම් දැන් ඉඳන් මං කියන විදිහට වැඩ කරන්න. හොඳද නෑනෝ? තමුසෙට පිස්සු හැදිලාද අයියා? අභින්න උඩ ගියේ සෝෆා එක ගාවින් මැවුණු කටහඬට. තමුසෙ මොනවද මෙහෙ කරන්නේ?
සෝෆා එකේ වැතිරිලා හිටපු අභිද්න ඇස් ඇරලා බැලුවේ තමන් ගාව හිටගෙන ඉන්න ආදිත්‍ය දිහා. තමුසෙ එක්කන් එන්න කිව්ව අම්මා. අන්න තමුසෙට මනාලියක් බලන්න යනවලු. ඒකට නම් අභිද්න අතේ තිබ්බ රිමෝට් පොළවේ ගහන ගමන් නැගිට්ටේ. තමුසෙ කනපලා ගන්න නැතුව ආපුවතක් බලාගෙන යනවා සුදු. අම්මලාට ගිහින් කියනවා විකාර නටන්න විතරක් ලෑස්ති වෙන්න එපා කියලා. ඒ මොකෝ ඒ? තමුසෙ දැන් මහලුකුට කිව්වේ යදීරව අමතක කරනවා. බීලා දැන් ප්‍රශ්නයක් නැහැ නීති. සුදු මෙතනින් යමන්. ඇයියා මට කියනවා තමුසෙ තාම යදීරට ආදරේ නේද? යනවෝයි කියනවායි. ඔව්ද නැද්ද? ඔව් යකෝ ඔව්. දැන් ඵලයන් මෙතනින් මගෙන් උටිනකා. පු යනවා තමා. ආදරේ නම් අර ඉන්නේ බැඳ ගන්නවකෝ. ආදිත්‍ය දොර දිහාවට අත දික් කරලා කියද්දී අභිද්න ඒ පැත්ත බැලුවේ. දොර ගාව කඳුළු පිහපිහා ඉන්නේ අදීරව දැක්කම අභිද්නට නැගිටුණා. යදී ඔයා පොල්මන් වෙලාම් බලාගෙන හිටපු අභිද්න දොර ගාවට ඇවිදින් ගියේ හීනෙන් වගේ. ආයෙම ආදිත්‍ය දිහා හැරිලා බැලුවා. එයා සේරම දන්නවා නැත්තම් තමුසෙ බූරුවෙක් වගේ පිස්සු නටනටම ඉන්නවා. මං තමුසෙගේ ඩයරියත් හොරා අරන් ඇවිත් පෙන්නුවා. එයා ඕකේ. දැන් ඉතිරි ටික දෙන්නත් එක බලා ගන්න. ආදිත්‍ය එහෙම කියද්දි අභිද්න ඇස් වලින් ඇහුවේ ඇත්තද කියලා. යදීරව කියන්නේ හිස සෙලවද්දි ඊළඟ මොහොතේ යදීරව ඇදිලා ගියේ අභිද්නගේ නිර්වත් පපුවට. හොව් මේ මං යනවා. මට මෙතන ඉඳන් වැඩි හිටියන්ට පමණයි දර්ශන බලන්න බෑ. අභිද්නගේ ඇඟේ හැපීගෙනම ආදිත්‍ය එළියට ගියේ. අභිද්න ආදිත්‍යට තරවටු බැල්මක් හෙලන නම. යදීරව තවත් අද කරන් වැළඳගත්තේ සතුට වැඩි කමට. තමුසෙ කොහොමද යන්නේ? ගේට්ටුව දිහාවට ඇවිදින් යන ආදිත්‍යගෙන් අභිද්න අහන්නේ යදීරව මෑත් නොකරමු. මගේ බොයි ෆ්‍රෙන්ඩ් එනවා මාව ගන්න. ආදිත්‍ය කියද්දි අභිද්නගේ කටත් ඇරුණා. ඇයි තමුසෙට විතරද ලව් කරන්න හොඳා? අන්න ආවා. මං යනවා. තමුසෙ බඳින්න කලින් හනිමුන් එහෙම යනව නෙමෙයි ඈ. තවත් මොහොතකින් ගේට් එක ගාව නතරුණු වාහනේ යොමාල්ගේ කියලා අඳුරගන්න පුළුවන් වෙද්දී අභිද්න යදුයිරව පපුවෙන් මෑත් කරලා ඒ උර හිසක් වටා අතක් දාන් අල්ලගත්තා. එහෙම අල්ලගන්න ගමන් බලන් හිටියේ ඇස ලොකු කරා. අපි ගියාම සිනාය යොමාල් කෑ ගහලා කියලා ඇහැක් ගහන් වාහනේ ගනිද්දී අභිද්න තාම බලන් ඉන්නවා. යකෝ මුන් දෙන්න. ඒ දෙන්න ආදරය කරන්නේ දැන් මාස 3ක විතර ඉඳලා. මොකක්? තමුසෙ කොහොමද දන්නේ? මට කිව්ව නංගි එන ගම. හරි. ඒවෙන් වැඩක් නැහැ. එහෙම කියපු අභිද්න යදීරගේ උරහිස් දෙකෙන් අල්ලලා යදීරගේ මූණට එගුණා. දැන් කියනවා කොච්චි කරලා ආදරෙද මට? යදීර බිම බලාගෙන මොළුව වෙනුවේ ලැජ්ජාවෙන්. එහෙනම් කිස් එකක් දෙනවා. අභිද්න කියද්දී යදීර ඇස ලොකු කරන් බැලුවේ අභිද්න දිහා. හරි ලස්සන හිනාවක් අභිද්නගේ මූණේ ඇඳිද්දී යදීර ඒ දිහා බලන් හිටියේ වශී වෙලා වගේ. මං ආදරේ. ඊළඟ මොහොතේ අභිද්නගේ මුවින් වදන් ගිලිහුනේ. ඒ දෙතුල් සීරුවට ඇවිත් යදීරගේ නළලට නවාතැන් ගනිද්දී. ආරක්ෂාව, රැකවරණය, ආදරේ නොඅඩුව ඒ හාදුවෙන් දැනෙද්දී යදීර ඒ ගැහෙන පපුවට තුරුළු වුණේ සැනසීමෙන්. ඉතින් තවත් ආදරණීය කතාවක් අරගෙන හෙට වීඩියෝ එකෙන් ඕගොල්ලෝ හමු වෙන මම එන්නම්. ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා හැමදාම මේ වගේ කතා අහන්න අපිත් එක්ක එකතු වෙන්න.